x සමානයි n phi ධන ඍණ 1 n වෙනි බලය වරක් alpha කියලා. මේ n කියන්නේ ඕනම නිකිලයක් alpha කියලා කියන්නේ ඍණ 90යි ධන 90යි අතර කෝණයක්. sin වල ප්‍රධාන කෝණ පරාසයේ කෝණයක් කියලා කිව්වේ. අපි බලමු මේක පාවිච්චි කරලා ගැටළු වලට යන විදිය සහ මේ සාධාරණ විශ්වල කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක. හරි. මේ බලන්න. අපි සාකච්ඡා කරන්නේ sin x සමානයි sin alpha නම් sin x සමානයි sin alpha මෙත x කියලා කියන්නේ n phi ධන ඍණ 1 n වෙනි බලය වරක් alpha NIT ඕනෑම නිකිලයකට සහ alpha කියන එක නම් ඍණ 90යි ධන 90යි අතර තියෙන්නේ. ඍණ 90යි ධන 90යි අතර. එහෙමනම් අපිට කොහෙන් තැනක තියෙනවා sin x සමානයි sin phi බෙදීම 3යි කියලා આવුත් එහෙමයි. sin x සමානයි sin phi බෙදීම 3යි නම් අපි කියන්නේ x සමානයි අර සූත්‍රය ගත්තොත් එහෙම n phi ධන ඍණ 1 n බලය වරක් phi බෙදීම 3යි. මෙතන තියෙන කෝණය තමයි බෙදලා දාන්නේ. NIT ඕනෑම නිකිලයක් කියලා ලියන්න. බලන්න දෙවියන් මම කියනවා sin x සමානයි sin ඍණ 45යි ඍණ 5 බෙදීම 4. එහෙමනම් x කියන්නේ කාටද? x කියන්නේ n phi ධන ඍණ 1 n වෙනි බලය වරක් ඍණ 45. මේ තියෙන කෝණය තමයි මෙතන දාන්නේ. ඍණ 5 බෙදීම 4. ඒකල ලියන්න NIT ඕනෑම නිකිලයකට. පැහැදිලිද විසඳුම දාන විදිය? අපි ඔය විදිහටම තව එකකට යමු. මම කියනවා sin x සමානයි 1යි කියලා. sin x සමානයි 1යි නම් මේ 1 කියන කෙනාව අපි ලියමු sin වලින් ලියාගමු. කොහොමද? sin x සමානයි sin 90යි. මේ අනුව කියන ප්‍රධාන කෝණ පරාසය අගයක්. sin ප්‍රධාන කෝණ පරාසය ධන 90යි 90යි අතර ඒවනම් අනුව කියන කමක් නැහැ නේද ඉබ්බට? හරි. දැන් එහෙනම් මම කියන්න පුළුවන් x සමානයි n phi ධන ඍණ 1 වෙනි බලය වරක් 90 NIT ඕනෑම නිකිලයකට. අපි මෙතනදී පරීක්ෂා වෙන්න ඕනේ මෙන්න මේ ඉලක්ක කොට අදාළව sin කෝණය ලියද්දී ඒ කෝණයේ sin වල ප්‍රධාන කෝණ පරාසය අගයක් වන පරිදි ලියා ගන්න ඕනේ. නැත්නම් පරදිනවා ගන්න. පැහැදිලි නේද? හරි. මේ ගන්න බලන්න. හතරවෙනි ගැටලුව. මම කියනවා sin 2x සමානයි භාගයයි කියලා.
sin 2x සමානයි භාගයයි. එහෙමනම් නැවතත් මෙතන කරන්නේ මේ භාගය කියන කෙනා වෙනුවට sin වලින් අගයක් ලියාගමු. ප්‍රධාන කොන පරාසයෙන් ඉන විදිහට ලියමු ඒක. මොකද කියන්න වෙන්නේ? sin 2x සමානයි sin 5 බෙදීම 6යි. භාගය හැදෙන්නේ 30 දී sin 30 තමයි භාගයක් උනේ. එහෙනම් මෙන්න sin 2x සමානයි sin 30යි. අර ඉස්සර කතා කරේ x සමානයි n phi දරන්නේ එකේ ඉදිරි බලය වරක් alpha කියලා. එහෙනම් දැන් කතා කරන්න වෙන්නේ x ගැන නෙමෙයි 2x ගැන දැන් කතා කරන්න වෙන්නේ මේ ඕනේ 2x ගැන තියෙන්නේ. එහෙනම් මම කියනවා එම නිසා 2x සමානයි n phi ධන ඍණයේ n වෙනි පදයේ වරක් phi බෙදීම 6. අපි හොයන්න ඕනේ x කියන කෙනාව 2x නෙමෙයි. එහෙනම් x කියලා කියන්නේ මේ ඔක්කොම ටික දෙකෙන් බෙදන්න. n phi බෙදීම 2යි ධන ඍණයේ n වෙනි පදයේ වරක් phi බෙදීම 6 බෙදීම 2 අවශ්‍ය නම් පයි 12 ලියුවත් කමක් නැහැ. NID ඕනෑම ඉලයකට. විසඳුම් විශාල ප්‍රමාණයක් තියෙනවා මේකට. n බිංදුව දාන්න පුළුවන්, ධන 1 දාන්න පුළුවන්, ධන 2 දාන්න පුළුවන්, ධන 3 දාන්න පුළුවන්. ඒ වගේම ඍණ 1, ඍණ 2, ඍණ 3 විවිධකයන් දාන්න පුළුවන්. එහෙනම් මේ සියලුම විසඳුම් ටික මෙතන නිරූපණය කරලා තියෙනවා. මේක තමයි සාධාරණ විසඳුම් කියලා කිව්වේ. ලැබිය හැකි විසඳුම් සියල්ලම වෙන්නේ මෙතන තියෙනවා. පැහැදිලි සිද්ධිය? හරි. අපි තව කාරණා කරලා බලමු. මම කියනවා sin x සමානයි ඍණ 1ට වර්ගමූල 2යි කියලා. sin x සමානයි ඍණ 1ට වර්ගමූල 2යි. අපි හොයන්න ඕනේ ඍණ 1ට මූල 2 කියන්නේ sin කීයද? sin වල මොන කෝණයද ඍණ 1ට වර්ගමූල 2ක් ලැබෙන්නේ කියලා. හරි. එහෙනම් මම මේව ලියනවා sin x සමානයි sin වල අදාළ කෝණය. sin වල අදාළ කෝණය කීයද? අන්න පරිස්සම් වෙන්න ඕන දෙයක් අපි හොඳට හිතමු, හොඳට කල්පනා කරලා බලමු. අපි කිව්වා sin වල ප්‍රධාන කෝණ පරාසය ඍණානුමයි ධනානුමයි අතර. මේ බලන්න. මෙන්න මේක තමයි sin වල ප්‍රධාන කෝණ පරාසය. මේ වෘත්ත පාදයේදී sin අගයක් 10යි, මේ වෘත්ත පාදයේදී sin අගයක් 3යි. එහෙමනම් ප්‍රධාන කෝණ පරාසය ඍණානුමයි ධනානුමයි අතර පළවෙනි වෘත්ත පාදයේදී වුණොත් එහෙම sin අගය 10යි. හතරවෙනි වෘත්ත පාදයේදී වුණොත් එහෙම sin අගය 3යි. එහෙනම් මම මේ කියන්න වෙන්නේ හතරවෙනි වෘත්ත පාදයේ කෝණයක්. මොකද මට දීලා තියෙන ඍණ 1ට මූල 2. ඍණ 1ට මූල 2 නම් ඒකේ තියෙන්නේ හතරවෙනි වෘත්ත පාදයේ කෝණයක් විදිහට ලියන්න වෙන්නේ. එහෙනම් ලියන්නේ හතරවෙනි වෘත්ත පාදයේ කෝණයක් ලියන්නේ ඍණ θ කියලා. ඍණ θ කියලා ලියනකොට මේක ලියන්න වෙන්නේ ඍණ මෙයාට අදාළ කෝණය උනේ 45යි. පයි බෙදීම 4. අපි ආපස්සට තෝරන චුට්ටක් ගිහිල්ලා බලමු. sin ඍණ θ කියලා කිව්වේ ඍණ sin θට. එහෙනම් sin ඍණ 45 කිව්වේ ඍණ sin 45ට. ඍණ ඒකේ මූල 2ට. එහෙනම් වැඩේ හරි නේද? වැඩේ හරි. එහෙනම් බලන්න අපි කරේ මොකද්ද? මෙන්න මේක ලියාගත්තා sin ඍණ 45යි කියලා. එහෙමනම් දැන් මට කියන්න පුළුවන් x සමානයි n phi ධන ඍණයේ n වෙනි පදයේ වරක් ඍණ phi බෙදීම 4. මෙන්න විසඳුම NID ඕනෑම නිලයකට
මේක ලියද්දී සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. අපිට හැම වෙලේම අමතක වෙන සිද්ධියක් තමයි මෙන්න මෙයාට අදාළව කෝණය ලියන්න යනකොට එයාව ප්‍රධාන කෝණ පරාසයේ අගයක් ලෙස ලියන එක. අපි මතක තියාගන්න ඕන දෙයක්. සයින් වල ප්‍රධාන කෝණ පරාසය ඍණානුමයි ධනානුමයි අතර. ඍණානුමයි ධනානුමයි අතර අගයක් එන විදිහටයි මේක ලියන්න වෙන්නේ. එහෙනම් අගය ඍණයි නම් හතරවෙනි වෘත්තපාදයේ කෝණයක් වෙන්න ඕනේ. හතරවෙනි වෘත්තපාදයේ කෝණයක් අපි ලියන්නේ ඍණ θ කියලා දාලා. එහෙනම් ඍණ අදාළ කෝණය. පැහැදිලි සිද්ධිය? right. ලියා ගන්න මේ කියන තවත් ගානකට වගේ. මම කියනවා sin 3x සමානයි ඍණ මූල 3 බෙදීම 2යි කියලා. sin 3x සමානයි ඍණ මූල 3 බෙදීම 2යි. මේක කියනවත් එක්කම අපි මෙයාව ලියන්න ඕනේ ආන්දර කියන රටාවට. sin x සමානයි sin α කියන රටාවට ලියන්න ඕනකම තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මෙහෙම ලියලා බලමු. sin 3x සමානයි sin කීයද කියලා ලියන්නේ. බලන්න ඍණාගයක් තියෙන්නේ ඍණාගයක් නම් හතරවෙනි වෘත්තපාදයේ කෝණයක් වශයෙන් ලියන්නේ මේක. එහෙනම් ලියන්නේ ඍණ θ කියලා. ඍණ මූල 3 බෙදීම 2 කියන්නේ sin වල නම් 60. sin 60 මූල 3 බෙදීම 2ක් නේ. එහෙනම් මෙතන ලියන්නේ 5 බෙදීම 3යි. එහෙනම් දැන් සාමාන්‍ය සූත්‍රයක් ප්‍රකාර විදිහට x නෙමෙයි දැන් 3x සමානයි කියලා ලියන්නේ. 3x සමානයි එම නිසා 3x සමානයි n phi ධන ඍණ එකේ n වෙනි පදය වරක් alpha වශයෙන් දාන්න වෙන්නේ ඍණ phi බෙදීම 3. මෙන්න විසඳුම. n කියන්නේ ඕනෑම නිකිලයක්. හැම වෙලේම n කියන්නේ කවුද කියන එකත් අපි හඳුන්වලා යන්න ඕනේ. පැහැදිලිද සිද්ධිය? හරි. අපි ඊළඟට බලමු හත්වෙනි ගාන. sin x සමානයි 3n 1යි කියලා කිව්වොත් එහෙම sin x සමානයි 3n 1 කියලා කිව්වොත් එහෙම මේ 3n 1 දාලා කෝණයක් අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා පළල වෘත්තපාදයේ කෝණයක්ම තමයි වෙන්නත් ඕනේ. ඔක ධනාගයක් නේ. එහෙනම් පළල වෘත්තපාදයේ කෝණයක් වෙන්න ඕනේ. කියලා මම ලියනවා sin x සමානයි sin θ කියලා. ඒව ලිව්වේ sin θ සමානයි 3n 1 යයි ගනිමු. sin θ සමාන 3n 1 කියලා හිතලා තමයි මෙහෙම ලිව්වේ. එහෙම ලියන්න පුළුවන් දැන් x සමානයි. එම නිසා x සමානයි n phi ධන ඍණ එකේ n වෙනි පදය වරක් θ. මෙන්න සාධාරණ විසඳුම මෙයාගේ NIT ඕනෑම නිකිලයකට ඒ වගේම θ කවුද කියලා කියන්න ඕනේ. θ කියන්නේ කවුද? sin inverse 3n 1යි. θ කියන්නේ sin inverse 3n 1යි. අපි නොදන්න කෝණයක් අගයක් දුන්නොත් එයාට අදාළ කෝණය පවතිනවා නම් ඒ කෝණය අපි θ කියලා උපකල්පනය කරලා මොන වෘත්තපාදයේද කියන එකත් බලලා ගැළපෙන පරිදි කෝණයක් මෙතන දාගන්න ඕනේ. අන්න sin x සමානයි sin θ කියන රටාවට හදාගත්තාට පස්සේ අපිට පුළුවන් සාධාරණ විසඳුම ලියන්න මේකේ. මේ විදිහට. පැහැදිලි සිද්ධිය? හරි. අපි යන්නේ නම් තවත් වෙනස් ගානකට.
මම කියනවා sin x සමානයි ඍණ 4න් 1යි කියලා. මේකත් පවතින්න පුළුවන් නේද? අපි කිව්ව ඕනම sin අගය පවතින ධන 1යි ඍණ 1යි අතර. එහෙමනම් ඍණ 4න් 1 තියෙන්න පුළුවන්. ඍණ අගය 4 උත්පාදේ කොහොමද විදිහට යන්න වෙන්නේ? ඍණ 3 කියලා යන්න වෙන්නේ. එහෙනම් මේ බලන්න මම මෙයාව ලියනවා sin x සමානයි sin ඍණ θ කියලායි මේක ලියන්න වෙන්නේ. ඍණ අගයක් නම් 7 උත්පාදයේ කෝණයක් වෙන්න ඕනේ. අර එයා දිහා බලන් කිව්වේ. එහෙනම් අපි මොකද්ද කරේ කියන එක චුට්ටක් චෙක් කරලා බලමු මෙතනදී. කොහොමද ගත්තේ? sin ඍණ θ ට ඍණ 4න් 1 කියලා කිව්වා. මෙන්න sin ඍණ θ සමානයි ඍණ 4න් 1 යයි ගනිමු. sin ඍණ θ කිව්වේ ඍණ sin θ නේද? ඍණ sin θ සමානයි ඍණ 4න් 1යි දෙපැත්තම ඍණ අපිට වැඩි කරොත් එහෙම sin θ කියන්නේ 4න් 1යි. එහෙනම් θ කියන්නේ sin inverse 4න් 1. මෙන්න බලන්නකෝ ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් මට්ටමට සුළු කෝණයක් ලැබෙන විදිහට මේක හදාගත්තා අපි. දැන් යන්න පුළුවන් සාධාරණ විසුමට x සමානයි n phi ධන ඍණ 1 මිලි බලය වරක් කෝණය වශයෙන් දාන්න වෙන්නේ ඍණ θ. nit ඕනෑම නිකිලයකට θ කියන්නේ sin inverse 4න් 1යි. පැහැදිලි සිද්ධිය sin inverse 4න් 1යි. අපිට මෙන්න මෙතන ලැබිච්ච කෝණය අපි දෙන අගය නොදන්නා එකක් නම් කෝණය නොදන්නා එකක් නම් අපි උපකල්පනයක් කරලා යනවා. එහෙමනම් මේක බලන්න sin x සමානයි 2යි කියලා කිව්වොත් එහෙම sin x සමානයි 2යි කිව්වොත් එහෙම මොකද්ද කරන්න වෙන්නේ? අපි අර සුපුරුදු පරිදි කරගෙන යනවා. කොහොමද? දෙකට අදාළව කෝණය දන්නේ නැති නිසා අපි ඒක ලියනවා තීරා කියලා ගන්නවා. කොහොමද ගන්නෙ? sin x සමානයි sin θ. ඒකල සුපුරුදු පරිදි අදාළ සාධාරණ විසුමක් දානවා. x සමානයි n phi ධන ඍණ 1 මිලි බලය වරක් θ කියලා. හරි නේද? හැබැයි දරුවෝ පොතට මතක තියාගන්න මෙහෙම ලියන්නේ මේ කටපාඩමේ යන ළමයි ටික. මොකක්ද කියන්නේ කියන දේ එහෙමම යනවා. ඒක ගානක් දීලා ඒක උදාහරණයක් ගෙවිදුනොත් ඒක එහෙමම තමයි. කිසිම කල්පනා ශක්තියක් නැත්තම් තමයි යොමු කරන්නේ. හොඳට බලන්න අපි කලින් කතා කරා ඕනම sin එකක් පවතින ධන 1යි ඍණ 1යි අතර විතරයි කිව්වා. එහෙනම් sin x සමාන 2 කියන තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ මේක. මොනවා හරි සමීකරණයක් විසඳුවට පස්සේ sin x සමානයි භාගය කියලා આવොත් එහෙම අපි එතනදි කරන්නේ මේක විය නොහැකි දෙයක් මේක. නම් මෙහෙම විශ්ලේෂණය හොයන්න යන්න බෑ අපිට. පැහැදිලි සිද්ධිය. මොකද හේතුව උනේ sin x සමානයි 2යි කියන එක වෙන්න බෑ. තාත්වික විශ්ලේෂණ ලැබෙන්නේ නැහැ මේකට. ගන්න කරනවා. පැහැදිලි සිද්ධිය. හරි. අඩපාඩම යන්න එපා. කොහොම කල්පනා කරලා බලලා දිය හැකි දේ වලට විතරක් උත්තර ගන්නද? මම කියනවා sin x ඍණ 1 වරක් 2යි sin x ඍණ 1 සමානයි බිඳුවයි. ත්‍රිකෝණමිතික සමීකරණයක් දෙනවා මේ විදිහට. සාධක වලින්ම දෙන්නේ.
සාධක දෙක රුට්ටේ සමානයි බිඳුවයි කිව්වොත් එහෙම අපි කියන්නේ sin x ඍණ 1 සමානයි බිඳුව හෝ 2යි sin x ඍණ 1 සමානයි බිඳුවයි එහෙමනම් sin x සමානයි 1යි ආයි මතක් මෙතන නවත්තන්න නැතුව සාධාරණ සමුදානයක් sin x සමානයි sin 90යි එහෙමනම් x කියන්නේ n5 ධන ඍණ 1 නිදි බලය වරක් 90 ni ඕනෑම නිකිලයකට මෙතන ගියොත් එහෙම sin x සමානයි භාගයයි මට මේ භාගය කියන්න පුළුවන් sin x සමානයි sin 30යි කියලා sin 5 විදිහම 6යි කියලා දෙනවා එහෙමනම් x කියන්නේ අර ඉස්සලා වගේම සූත්‍ර දානකොට නමුත් අපි m කියන එකක් දැන් පාවිච්චි කරන නිසා දැන් ඉන්නේ නැතුව m කියලා දාමු වෙන නියතයක් වෙන නිකිලයක් එහෙනම් m5 ධන ඍණ 1 m වෙනි පදය වරක් 5 වෙනි 6යි මෙතන ලියනවා mi ඕනෑම නිකිලයකට මෙන්න අපේ විසඳුම් දෙක මෙතනින් එක විසඳුමක් ආවා මේකෙන් තව එකක් ආවා මේක තමයි ත්‍රිකෝණමිතික සමීකරණයක් ආවොත් එහෙම අපි කරන්නේ යාට සාධක දානවා වාක්‍ය සමීකරණ පාඩමේ විදියට සාධක දාලා මේ විදියට sin x කියන්නේ කවුද කියලා හොයන අරගෙන එයාට සාධාරණ විසඳුම් කරන්නේ මේක තමයි ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීමේ රටාව හරි මේ බලන්න කියනවා sin වර්ගයේ x ඍණ 1 සමානයි බිඳුව කියන සමීකරණය විසඳන්න කියලා. sin වර්ගයේ x ඍණ 1 සමානයි බිඳුව සමීකරණය විසඳන්න කියලා කිව්වොත් එහෙම මට පුළුවන් ඉස්සෙල්ලා මෙයාට සාධක දාන්න. මේකට සාධක දැම්මොත් එහෙම වෙන්නේ වර්ග දෙක අතරේ සාධක sin x ඍණ 1යි sin x ධන 1යි සමානයි බිඳුවයි. එහෙමනම් sin x ඍණ 1 සමානයි බිඳුව හෝ sin x ධන 1 සමානයි බිඳුවයි. මෙතන පිට වෙනවා sin x සමානයි 1 මෙතන ලැබෙනවා sin x සමානයි ඍණ 1. දැන් ඉතින් මෙයාට සාධාරණ සුත්‍රාන්තයි තියෙන්නේ. මම මේක කරන්න ඕනේ නැහැ නේද අය? ඕනනම් බලමු. sin x සමානයි sin 90යි. එහෙමනම් x සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය වල 90 ni ඕනෑම නිකිලයකට පැහැදිලි නේද? මෙතනින් එන්නේ sin x සමානයි sin ඍණ 90 කියලා මෙතන ලිව්වේ. එහෙමනම් x සමානයි m5 ධන ඍණ 1 m වෙනි බලය වරක් ඍණ 90 MIT ඕනෑම නිකිලයකට පැහැදිලි සිද්ධිය අපි මේ කතා කරන්නේ ත්‍රිකෝණමිතිය sin x සමානයි sin alpha කියලා රටාවක් ආවොත් ඒ x වෙනුවට දාන සාධාරණ විසඳුමයි මේ චෙක් කරන්න යන්නේ. අපි දැන් දෙකක් විතර හදමු කරමු මේකට.
2යි sin වර්ගය x ඍණ 3 සමානයි බිඳුව 4යි sin වර්ගය x ඍණ 3 සමාන බිඳුව කියලා ගන්න. 4යි sin වර්ගය x ඍණ 3 සමානයි බිඳුව. මම යාගේ 3 එහා පැත්තට යවලා 4ෙන් බෙදලා වර්ගමූල ගන්නම්. එතකොට මොකද වෙන්නේ? sin වර්ගය x සමානයි 3 එහාට ගියා 4ෙන් බෙදුවා. 3 බෙදීම 4යි. වර්ගමූල ගත්තොත් එහෙම ලැබෙනවා sin x සමානයි ධන හෝ ඍණ උත්තර දෙකක් ලැබෙන්න ඕනේ. මූල 3 බෙදීම 2යි. අපිට අවස්ථා දෙකක් ලැබෙනවා. එකක් sin x සමානයි ධන මූල 3 බෙදීම 2. අනිත් එක sin x සමානයි ඍණ මූල 3 බෙදීම 2. sin x සමානයි ඍණ මූල 3 බෙදීම 2. මෙයාට අදාළ සාධාරණ විසඳුම අපි දැන් කලින් කතා කරා වගේ කරගෙන යන්න. ඒකට උත්තරය දෙන්න x සමානයි කියලා මොකක්ද දෙන්නේ කියන එක. ඒ විදිහටම මේක ලියන්න පුළුවන් විදිහ නැවත වතාවක් එයාගේ සාධාරණ විසඳුමට දාගෙන ගිහිල්ලා උත්තරයක් ගන්නයි කියන්නේ. පැහැදිලිද? අපි ත්‍රිකෝණමිතික සමීකරණ විසඳන්නයි හොයන්නේ. නේ? sin x ගේ වර්ග සමීකරණයක් දීලා තියෙන්නේ. අන්න ඉස්සල්ලා sin x කියන්නේ කවුද කියලා හොයාගෙන එයාට සාධාරණ විසඳුම දාන්නයි යන්නේ. sin x කියන්නේ කවුද කියලා හොයාගෙන එයාට අපි සාධාරණ විසඳුම දානවා. පැහැදිලි සිද්ධිය? හරි. අපි අතවරාගෙන දෙකයි sin වර්ගය x ඍණ 3යි sin x ධන 1 සමානයි බිඳුව. sin x ගේ වර්ග සමීකරණයක් දීලා තියෙන්නේ. එහෙනම් sin x ගේ වර්ග සමීකරණයක් විසඳමු. සාධක තියෙනවා නම් සාධක දාමු. කොහොමද? 2යි sin වර්ග x හැදලා තියෙන්නේ 2යි sin x සහ sin x ගෙන්. දැන් මට මේක ලියන්න පුළුවන් 2යි sin x සහ sin x කෙලවරේ තියෙන එක හදාගන්න ඕනේ එක්වරකින් විතරයි. එක්වරක් එකෙන් මේ දෙන්න වැඩි කරොත් ඍණ 2යි sin x මේකත් දැම්මොත් එහෙම ඍණ sin x ඍණ sin x හදනවා. එහෙම නම් කලින් කරා වගේමයි මේ සාධකයේ සමාන බිඳුව හෝ මේ සාධකයේ සමාන බිඳුවයි උතර පිට වෙන්නේ 2යි sin x ඍණ 1 සමානයි බිඳුව හෝ sin x ඍණ 1 සමානයි බිඳුවයි අපිට ලැබෙනවා sin x සමානයි භාගය හෝ sin x සමානයි 1යි. කලින් කතා කරා වගේ මේ දෙන්නට සාධාරණ සුදානියක්. පැහැදිලි රටාව අපි යමු ළමයි කල්පනාවකට මූල 2යි sin වර්ගයෙන් x දාන sin x සමානයි බිඳුවයි. මට පුළුවන් මේ දෙකෙන් ආයිමත් කියන්නේ sin x ගේ වර්ග සමීකරණයක් නේ. මේකේ සාධාරණීයත්වය මොකද කරන්න වෙන්නේ? sin x කියන එකේ පෙරේට ගමු. එතකොට අපිට ලැබෙනවා මේ sin x එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මූල 2යි sin x දාන එක සමානයි බිඳුවයි.
මෙයා සමාන බිඳුව මේක සමාන බිඳුවයි. අන්න මට කියන්න පුළුවන් sin x සමානයි බිඳුව ඕ මේක සමානයි බිඳුවයි කියලා කිව්වොත් අපිට ලියන්න වෙන්නේ sin x සමානයි ඍණ 1ට වර්ගමූල 2යි. මෙතනත් සාධාරණ විසඳුම දාන්න. sin x සමානයි sin බිඳුවයි. එවනම් x කියන්නේ n phi දාන ඍණ 1 n මිලි බලය වරක් බිඳුව. ඒ කියන්නේ x සමානයි n phi දාන x සමානයි n phi මේ n කියන්නේ ඕනෑම නිකිලයක්. හරිද? අර යට අපෝ සාධාරණ සුදාන්න sin x සමානයි sin x සමානයි sin ඍණ 5 වෙදීම 4යි. ඒවා ඉන්න විදිහ නම් දැන් උගන්ලා දින්ස මම ආයි නැවතත් මුලට යන්නේ නැහැ. උගන්ලා දින හැදෙන විදිය ප්‍රධාන වර්ගවාසය දාන්න ඕනේ කියන එක කොහොමද ඕනේ දාන්නේ කියන එක ඔක්කොම කියලා තියෙන්නේ. එන x කියලා කියන්නේ n phi දාන ඍණ 1 n වෙනි බලය වරක් ඍණ 1 n වෙනි බලය වරක් ඍණ 5 වෙදීම 4යි. MIT ඕනෑම නිකිලයකට පැහැදිලි කරලාම අපි මේ සාකච්ඡා කරන්නේ sin x වල සාධාරණ විසඳුම කොහොමද ගැටලුව වලට එන්නේ කියන එක. පැහැදිලි කරගන්න සිද්ධිය. හරි මේක හිතන්න එපා ඔයගොල්ලෝ සම්පසිද්ධියක් කියන්නේ නැහැ. මොකද මේවා හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපි ලොකු අපහසුතාවයකට ලක් වෙන ලොකු ආරක්ෂාවක් වෙලාවට. සමේ මූලික સિદ્ધාන්තය හරියට අවබෝධ කරගෙන ගැටලුවට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක හොඳට ස්ටඩි කරමු. මම හිතනවා ඔයගොල්ලන් මේ පාඨමාලාව මේ විදිහට කරගෙන යනකොට ඔයාලට නිවැරදිව ක්‍රමවේදයන් නිවැරදි સિદ્ધාන්ත සහිතව ඔයගොල්ලන්ගේ ඔළුවට ගැලපෙන පරිදි මේක දාගන්න පුළුවන්. මේක තමයි දරුවෝ වෙන්න ඕන දේ. ඉතින් මම නැවතත් මතක් කරන්න ඕනේ අපි මේ විදිහට මේ පාඨමාලාවක් අරගෙන යනකොට අපිට සහාය දෙන ලොකු පිරිසක් ඉන්නවා. දැන් ඔයගොල්ලන්ට මේ විදිහට මේ වැඩේ සාර්ථකව කරගෙන අවස්ථාව දීලා තියෙන්නේ සාර්ථකව ඉගෙන ගන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ. මාතලේ ශිල්පාලෝක අධ්‍යාපන ආයතනයේ ඒ කලාපනාකාරීත්වය අපිට ලොකු සහායක් දෙනවා මේක වැඩසටහන මෙහෙම කරගෙන යන්න. ඒ වගේම තමයි මගේ සුපිරිගණිත සමාජයේ ක්‍රියාකාරී සමාජිකයෝ සහන් චමෝත් මුචින්ද ඒ වගේම හේලිද අපිට ලොකු සහායක් දෙනවා මේ වැඩසටහන කරගෙන යන්න. ඔයාලට මේ විදිහට මේ පාඨමාලාව අරගෙන යන්නේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ කැපකිරීම නිසායි. ඉතින් පුතේ මම නැවතත් මතක් කරන්න ඕනේ සුපිරිගණිත සමාජය කියන්නේ හැමදාම සමාජයේ කාට හරි පිටක් වෙන්න ඕන දැන් අපි හොයාගෙන ගිහිල්ලා අපි යාළුවෝ පිට වෙන්න හදන ස්වේච්ඡා සංවිධානයක්. ඉතින් පුතේ සම්මා අවශ්‍යවට ළඟදී අපි කියන තේමා පාඩේ යටතේ අපේ සුපිරිගණිත සමාජය මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ මම සරලව විස්තර කරන්නම් ඔයගොල්ලන්ට. අපි අද මේ වෙලාවේ කරන්නේ මේ කොරෝනා වසංගතය නිසා අපහසුතාවයටපත් වෙච්ච A level සිසුන් වෙනුවෙන් අපොස උසස් පෙළ සංගුත්තනන්තේ විශේෂධාරාව හදාරන සිසුන්ට සංගුත්තනන්තේ විශේෂධාරාවේ යම් ස්පොන්සර් ලබා දෙන්නයි යන්නේ. මේක අපි නොමිලේමයි ලබා දෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මේ සුපිරිගණිත සමාජයේ අපේ එකම තේමා පාඩය අපේ සංකල්පය උනේ මොකද්ද? සරණ අවශ්‍ය කොට ළමෙන්දී අපි කියන එක. ඒ කියන්නේ පිහිටක් අවශ්‍ය වෙලාවට අපි ඕගොල්ලන්ට පිට වෙන්නයි යන්නේ. ඒ නිසා තමයි අපි අද මෙතන මේ රැස් වෙලා ඉන්නේ. මගේ දරුවෝ ටික මේ පිරිසක් ඇවිල්ලා මේ විදිහට සංවිධානය කරලා මේ වැඩසටහන අරගෙන යන්නේ. මේ ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න පුළුවන් මට්ටමට අපි දෙනවා. ඒ කියන්නේ අපි මේ සමුත්තරන්තේ පාඨමාලාව ව්‍යාපාරයක් කරගන්නේ නැතුව මුදල් තියෙනවද නැද්ද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ මේ ඔන්ලයින් ක්‍රමවේදයට ඇවිල්ලා මේක ලබා ගැනීමේ පහසුකම් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. අන්න එහෙම ළමයින්ට අපි මේක විවෘත කරනවා මේ පාඩම් මාලාව මේ විදිහට. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න අපි මේ කරන හැමදේම මේ අවස්ථාවේදී අපි කරන්නේ
අපහසුතාවයට පත්වෙච්ච ඔයාලට පිටක් වෙන්නයි මේ සුපිරි ගණිත සමාජයේ මේ විදියට සංවිධානය වෙලා තියෙන්නේ. අපේ සංවිධානය දැනට වසර 10කටත් එහා අතීතයක් තියෙන සංවිධානයක්. මේ සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෝ අතිවිශාල ප්‍රමාණයක් හිටියා. හැබැයි ඒ වගේම තමයි මේ සංවිධානයේ සමහරක් ක්‍රියාකාරී සමාජිකයෝ ඇතැම් අවස්ථාවලදී වෙන වෙනම සංවිධාන හදාගෙන මේකෙන් කැඩලා ගියා. හැබැයි ඒගොල්ලෝ හිතුවේ නැහැ මේක කොච්චර බරපතල සංකීර්ණ සිද්ධියක්ද කියන එක. ඒකක්වත් කරගන්න මුන්නේ හරියට. අදටත් මම ඉතාමත් සතුටින් කියන්න ඕන දරුවෝ මගේ සුපිරි ගණිත සමාජය මගේ කියලා කිව්වට අපි ඔක්කොගේම සුපිරි ගණිත සමාජය SMC එක අදටත් සක්‍රියයි. ඉතාම සාර්ථකව ඉස්සරහට යනවා. ඉතින් ඒ සුපිරි ගණිත සමාජයට මේ විදිහට සහාය දෙන ක්‍රියාකාරී සමාජිකයෝ මම විශේෂයෙන් අගය කරන්න ඕනේ. ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ. අපිට මේ වැඩසටහන කරගෙන යන්න මේ ශිල්පාලෝක අධ්‍යාපන ආයතනය සම්පූර්ණ දායකත්වය දීලා තියෙනවා. නොමිලේ අපිට මේ ශාලා පහසුකම් දීලා තියෙනවා. ඒ වගේම අපි සුපිරි ගණිත සමාජයේ ඔය බාණ්ඩ පරිහරණය කරලා තමයි අද අපි මේ වෙනකොට මේ වැඩසටහන මේ විදිහට තියත් කරන්නේ. ඉතින් කොහොමද දරුවෝ මතක තියාගන්න ඕනේ සුපිරි ගණිත සමාජය හැමදාම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. අපි කරන්නේ අධ්‍යාපනික මේවර විතරක් නෙමෙයි. අධ්‍යාපනික වැඩසටහන්, සමාජීය වශයෙන් වැඩසටහන් කරනවා, ආගමික වශයෙන් වැඩසටහන් කරනවා. මේ වගේ අතිවිශාල දැවැන්ත වැඩ කොටසක් කරන සංවිධානයක් තමයි සුපිරි ගණිත සමාජය. එහෙමනම් සුපිරි ගණිත සමාජය හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා. අසන්න වෙච්ච හැම ජන කොට්ටාසයක් එක්කම එකට අත්කල් බැඳගත්ත සුපිරිම සංවිධානයක් තමයි සුපිරි ගණිත සංවිධානය කියලා කියන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසකදී නැවත වෙනස් සෙෂන් එකකදී අපි ඔයගොල්ලෝ හම්බෙමු. එතකන් සුපිරි ගණිත බව වෙච්ච මේ සමදා අයිබෝවන්.